17 වැනි රයිගම් ටෙලි සුරේන පවත්වන්නට ඒමෙතු තිබුණේ 2021 ජූලි මාස 3 වෙනි දින කොළඹ නෙළුම් පොකුණ ප්‍රකාශනයේදී. වසර 17ක රයිගම් ටෙලි ඉතිහාසය තුළ අප කොපමණ නම් අභියෝගවලට මුහුණ දුන්නා. කොවිඩ් ප්‍රසංගතය හා බැඳුණු අවිනිශ්චිත භාවයක නම් අප සියලු දෙනාට අරදියටම සිදු වුණා. ඒ නිසාම අප මදක් පසුබැසලා ඉසිමුවක් ලැබුණු සැනින්ම උළෙල පවත්වන්නට සැලසෙන කොටම 2021 වර්ෂය ඉදිරියට අවසానයි. ඒ අනුව රයිගම් ටෙලි ලේකම් කාර්යාලය තීරණය කළා 2020 සහ 2021 යන වසර දෙකම සඳහා මේ ළඟදී සම්මාන උළෙල පෙළ කරන්නට. ඒ අනුව තමයි 17 වෙනි රයිගම් ටෙලි උළෙල දීර්ඝ උළෙලක් ලෙස පවත්වන්නට සියලු වැඩ කටයුතු අප මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. ඒ වගේම සම්මාන උළෙල පැවැත්වෙන්නේ 2022 මාර්තු 26 කොළඹ ශ්‍රංගීලා හෝටල් පරිසරයේදී. සම්මාන උළෙලට සමගාමීව පැවැත්වෙන නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල නොමිනේෂන් ඉවෙන්ට් පැවැත්වෙන්නේ 2022 පෙබරවාරි 25 වන දින කොළඹ කිංස්බරි හෝටල් පරිසරයේදී. එසේනම් සම්මාන උළෙල සම්බන්ධයෙන් රූපවාහිනී ශ්‍රේෂ්ඨයට අදාළ කලාකරුවන් වගේම පොදුවේ මහ ජනතාව දැනුවත් කිරීම සඳහා පැවැත්වෙන මේ මාධ්‍ය හමුවට පැමිණි මාධ්‍යවේදී සියලු දෙනාම ඊතා ගෞරවයෙන් පිළිගන්නා ගමන් 17 වැනි රයිගම් ටෙලි සුරේ ආරම්භයේ සටහන් කරමින් ඔබ සියලු දෙනාම ශ්‍රේය කරන්නට මාගේ මේ ගෞරවනීය ආරාධනය ද කිනම ෆ්‍රයිගම් කරු සභාපති ආචාර්ය රවි විලිගේ මැදතුමනි ඔබතුමාට සඳහන් සියලු දෙනාටම වැඩ කටයුතු රාශියක් දෙනින්ද මම කෙටියෙන් මගේ කතාව නිම කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන වශයෙන්ම මම බලාපොරොත්තු වෙනවා අද අප කෙටි ආරාධනයකට කෙටි ආරාධනයක් අපි සතියක් විතර කාලයක් ඇතුළත අපි මේක තීරණය කළා. අතවසම ගිය සතිය කියන්න තිබුණේ ඒකේ යම් ප්‍රශ්න තිබිච්ච හින්දා මේ මාසේ මේ සතියට අරගෙන මේ කෙටි ආරාධනෙන් පැමිණි කවදත් අපිට සහයෝගය දෙන අප සදාදර හිතවත් සෑම රූපවාහිනී ආයතනයක්ම ඒ වගේම ගුවන්විදුලි ආයතන ඒ වගේම අනික් මාධ්‍ය ආයතන සහ පුවත්පත් ආයතන වලින් පැමිණි නියෝජනය කරමින් පැමිණි සියලුම මාධ්‍යවලදීම මම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඊළඟට මම රයිගම් ටෙලි සම්මාන උළෙලේ සාර්ථකත්වය නැත්නම් අපි කියනවා මේක කොඳු නාරටිය බෑක්බෝන් එක කියලා. ඒ බෑක්බෝන් එක මේ අවුරුදු 17ක් තිස්සේ බෑක්බෝන් එක ආරක්ෂා කරලා නැත්නම් ඒක කෙලින් කරගෙන ආවේ අපි ගෞරවනීය මිනිස්සුන්ට. ඉතින් මම බුද්ධදාස ගලප්පත්ති අපේ ප්‍රවීණ මාධ්‍යවේදී බුද්ධදාස ගලප්පත්ති මහත්මයාගේ ප්‍රධානත්වයෙන් සියලුම මිනිස්සුන්ගේ සමාජිකයන් සියලු දෙනාම මේ අවස්ථාවේ පිළිගන්නවා. ඊට අමතරව මම නම් වශයෙන් කියන්න නොගියත් අපි අනුග්‍රහ පවතුණු කීප පළක් ඉන්නවා. ප්‍රධාන වශයෙන් සම්පත් බැංකුව අප අවුරුදු 11 වෙනි අවුරුදු 11 වෙනි සහ 12 වෙනි අවුරුදු දැන් අවුරුදු දෙකයි එකට. ඉතින් ඒ අවුරුදු දෙක වෙනුවෙන්ම සම්පත් බැංකුව මේ 12 වෙනි වතාවට අපිව අනුග්‍රහයට දායකත්වය දක්වනවා. මම හිතන්නේ සම්පත් බැංකුව නොහිටියනම් අපිට මේ උළෙල මේ අවුරුදු 17ක් ඇතුළත මේ තලයට ගේන්න බෑ. ඔවුන්ගේ මූල්‍යමය දායකත්වය මම හිතනවා සම්පත් බැංකුවෙන් කිසිම ඔවුන්ගේ මූලික ඒ කියන්නේ මේන්ස්ට්‍රීම් ප්‍රචාරණ මාධ්‍ය වලට අමතරව ඒගොල්ලෝ සම්පත් බැංකුව විසින් මට මේ ළඟදී කර්මනාකාර අධ්‍යක්ෂකවරයා කිව්වා වැඩිම බරපැනක් දරන්නේ මේ වගේ වැඩසටහනක් නැත්නම් සමාජ සත්කාරයකට බරපැනක් දරන්නේ රයිගම් ටෙලි සුළෙල වෙනුවෙන් කියලා. ඒක වෙනුවෙන් මම පැමිණ සිටින තාරකරන්වල මහත්මයාව ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් ඊට අමතරව නම් වශයෙන් කියන්න නොගියත් මොබිටෙල් ආයතනය ඔවුන් අපේ නොමිනේෂන් ඉවෙනින් එහෙමත් නැත්නම් අපි ගොඩක් වාර්තා අපිට වාර්තා ලැබුවා. ඒ ලංකාවේ ප්‍රථම වතාවට නාම යෝජනා සැන්දෑව අපි යවුණු ගෞරවයට ගාදර පාත්‍රයට පත් කරන්න නාම යෝජනාවට ලක් වෙන ගෞරවනීය කලාකරුවන්ට ඒ නාම යෝජනා සැන්දෑවට අනුග්‍රහකත්වයේ පූර්ණ අනුග්‍රහය දක්වන්නේ මොබිටෙල් ආයතනය. ඊට අමතරව අපි වාර්තා අපිට වාර්තා තබලා තියෙනවා. ඉතින් වාර්තා ගැන කියන්න ගියොත් එහෙම මේ නාම යෝජනා සන්ධ්‍යාවක් මේ ප්‍රථම වතාවට ලංකාවේ පැවැත්වුවේ ඊගාවට
සම්මාන වැඩිම ප්‍රමාණයක් සම්මාන 60ක් එකම උළෙලකදී එකම රාත්‍රියකදී පිරිනමන එකම රූපවාහිනී හෝ සිනමා සම්මාන වල බවට පත් උනේ මේ විදිහට එක විවිධාකාරයේ වාර්තාවල් දේශීය විතරක් නෙමෙයි විදේශීය වාර්තාවලුත් අපි තිබ්බා. ඒ විදේශීය වාර්තාවේ පළවෙනි වාර්තාව තියන්න අපිට උපකාරී වුණේ මේ Alliance Insurance සමාගම. මේ Alliance Insurance සමාගම අපේ රක්ෂණ සහකරුවා හැටියට මේ ලෝකේ එහෙම නැත්නම් දකුණු ආසියාවේ නැත්නම් අපේ රටේ මේ හැමතෙම තියෙන එක වාර්තාවක් තිබ්බා. මෙවන් උළෙලක කියන්නේ සම්මාන උළෙලවල එක විදිහේ ඔස්කාර් ඉඳලා පල්ලෙහාට විවිධ ශේෂ්ත්‍රයන් වල විවිධ සම්මාන වල ලෝකේ ක්‍රියාත්මක වෙනවා. අවුරුදු 100 ගණනක ඉඳලා 100කට ආසන්න කාලයක ඉඳලා ඔස්කාර් සම්මාන වල දැන් අවුරුදු 81ක් වෙන්න ඕනේ මගේ මතකයේ වැරදි නම්. ඉතින් එම සම්මාන වලක නාම යෝජනා ලාභීන්ට සම්මාන තමන්ගේ ඉන්ෂුරන්ස් එකකට රක්ෂණ ආවරණ ලබා දෙන පළවෙනි ආයතනය හැටියට දැන් අවුරුදු 3ක ඉඳලා අපිත් එක්ක Alliance Insurance සමාගම අපිත් එක්ක අත්වල බැඳගෙන ඉන්නවා. අත් වශයෙන්ම නාම යෝජනා ලාභීන් විතරක් නෙමෙයි අපේ විනිශ්චය මණ්ඩලයට. ඉතින් මම ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි ගිය වසරේදී අපේ විනිශ්චය මණ්ඩලයේ ගෞරවනීය සමාජිකාවක් හැටියට අවුරුදු ගණනාවක් වසර ගණනාවක් පරිමර අපිත් එක්ක වැඩ කරපු ජයන්තා රුක්මනී සිරිවර්ධන මහත්මිය අකාලේ වුණා. ඇය වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක රක්ෂණ ආවරණයක් සහ මුදල් මම හිතන්නේ මරණයේ උණුසුම යන්නත් ඉස්සෙල්ලා Alliance සමාගම විසින් වුණා. ඒගොල්ලෝම කතා කරලා ඉවිල්ලා දුන්නා. ඒ කියන්නේ මම ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඉතින් මම ඊට අමතරව අපේ Imagine Entertainment ආයතනය ඔවුන් අපේ හැමදාම අපේ මේ ඩිජිටල් ආවරණය කරනවා. ඔවුන් අනුග්‍රහක දායකත්ව දෙනවා. මුදල් ආදාය ගැන බලන්නේ නැහැ. ඔවුන් නැත්නම් අපිට මෙච්චර ලස්සන වෙලා කරන්න හම්බ වෙන්නේ නැහැ. ඊට අමතරව අපේ සැලුන් නායන සහ ස්ට්‍රොං ස්ට්‍රින්ග් ආයතනය අපේ උළෙල හැඩ කරනවා. ඒ අපේ සම හොල්කරුවන් හැටියට. ඉතින් මම මේ සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා මෙම උත්සවයට. ඉතින් මම විශේෂයෙන් දීර්ඝ වශයෙන් කතා කරන්න උත්සාහ කරන්නේ නැහැ. හැබැයි මෙන්න මේ රූපය මේක මේ කොරෝනාව කියලා කියන්නේ අපි කවුරුත් දන්නවා පූර්ණ සූර්යග්‍රහණය. පූර්ව සූර්යග්‍රහණය කියන එක දැකලා තියෙනවා. ඒ කියන්නේ සූර්යයා තාරකාවකින් වැහිලා යන වෙලාවට ඒ වැසීගෙන යන වෙලාවේදී එන මේ අඩකවයක් එක්ක නැත්නම් ඒක මුතු පාට අඩකවයක් දම් පාට රුව අඩකවයක් එක්ක ඒ එන ලක්ෂණයට අපි කොරෝනාව කියලා කියනවා. මේක අපි ගිය අවුරුද්දේ අපේ ජූලි මාසේ 20 වෙනිදා පවත්වන්න ජූලි මාසේ 3 වෙනිදා පවත්වන්න තිබිච්ච අප සම්මාන උළෙලදී අපි ඒ ගැන ප්‍රකාශ කරා. දැන් අපිට ඇත්තටම මේ කොරෝනාව හින්දා නවතවාරයක් එකක් කල් දාන්න උන අනිත් කොරෝනා වගේම මේ නම දාපු හින්දාද කියලා මම හිතනවා. ඉතින් කොරෝනා කියලා නමක් දැම්මේ නැහැ. නම දාපු හින්දාද කියලා මට හිතෙනවා. ඉතින් එකම දේ වෙනස අපි මේ සැරේ කරේ අර එහා පැත්තේ මේක මැද තිබිච්ච රයිගම් ටෙලිස් වල තිබිච්ච ජාතික ටෙලි සම්මාන කියන මැද තිබිච්ච ලෝගෝ එක අපි කෙරවලට අරන් ගිහිල්ලා අපිට කරගන්න දෙයක් නැති වුණා. ගිය ජූලි මාසේ 3 වෙනිදා අපි සාමාන්‍යයෙන් මාර්තු මාසේ සම්මාන වල පවත්වන්න නියමිතයි. හැබැයි අපිට මේ වසරේ ඒක කරගන්න බැරි වුණා. ජූලි මාසෙට කල් ගියා. ජූලි මාසේ කල් ගිය එක ජූලි මාසේ කරගන්න බැරි වුණා. ඒක හින්දා දැන් මේ වසර අවසానයි. මේ වසරේ තාමත් අපිට හරි සෞඛ්‍ය වාතාවරණයක් ලැබිලා නැහැ. ඒක හින්දා අපි තීරණය කළා වසර දෙකක් එකට එකතු කරලා ජූලි මාසේ 26 වෙනිදා උත්සව අන්දමින් ශාන්තිලා හොටලෙදි පවත්වන්න වසර දෙකක් මම හිතන්නේ මේකත් වාර්තාවක් වෙයි. වසර දෙකක් එකට එකතු කරලා 2021 සහ 21 විකාශය වෙලා අවසාන වෙච්ච ටෙලි නාට්‍ය ඒ වගේම මාධ්‍ය වැඩසටහන් ආදී විවිධ ශේෂ්ත්‍රයන් වල වැඩසටහන් වෙනුවෙන් සම්මාන දෙන්න අපි උළෙල පවත්වන්න තීරණය කළා. ඒකත් වාර්තාවක්. ඉතින් මම විශේෂයෙන් කතා කරන්න දීර්ඝ වශයෙන් කතා කරන්න සූදානම් වෙන්නේ මට තව එක දෙයක් මතක් කරන්න වෙනවා. ඔහු මෙතන අපි අතර නැහැ. මේ අපිත් එක්ක නැහැ. මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහත්මයා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජන විද්‍යාල එහෙම නැත්නම් අපි ඩෙමෝග්‍රැෆි කියලා කියනවා. අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය. ඔහු පොඩි යෝජනාවක් කළා. මගේ පිටවත් මිත්‍රයෙක්. ඔහු යෝජනාවක් කළා. අපි මේ SMS මත විමසුම ගැන ලොකු ප්‍රශ්න තිබුණා. මම හිතන්නේ ගිය පාරත් මම මේක ප්‍රකාශයකට කළා. ඒ SMS මත විමසුම එක ප්‍රශ්න ටිකක් තිබුණා. ඒ ප්‍රශ්න හින්දා අපි කල්පනා කරා ජනගත වෙච්ච රූපවාහිනී නාට්‍ය ඒ රූපවාහිනී වැඩසටහන සහ ප්‍රවෘත්ති විකාශය
බලන්න අපි මේකට මේ රවි කරමු නේද පොඩි සර්වේ එකක් පොඩි නෙමෙයි වාගේ ඉන්නවා රෙප්ලා 300ක් විතර මේ ටික දාලා අපි සර්වේ එකක් කරමු නැත්නම් අපි මේ පරිශ්‍රණයක් කරමු මොකද මිනිස්සුගේ අදහස කියලා බලන්න කියලා. ඉතින් මම මහාචාර්ය දිසානායක මහත්මයාත් එක්ක මේ සම්බන්ධයෙන් කතා කරලා ලක්ෂ්මන් දිසානායක මහත්මයාත් එක්ක ඔහුගේ අධීක්ෂණයට ඒ වගේ වැඩසටහන් ඒ කියන්නේ ජන විද්‍යානය පිළිබඳ මේ වගේ පරිශ්‍රණයක් කරන්න ලංකාවේ ඉන්න සුදුසුන් අතරින් ඉතාම ඉහළ මට්ටමේ ඉන්න සුදුසුෙක්. ඉතින් ඔහුගේ ප්‍රධානත්වයෙන් අපි මෙම වර අලුතෙන් ඉදිරිපත් කරනවා ජනගත වෙච්ච රූපවාහිනී වැඩසටහනක ලංකාවේ ප්‍රථම වතාවට දැන් වාර්තා කොටයි ප්‍රථම වතාවට මම හිතන්නේ ඉන්දියාවේවත් මේ දකුණු ආසියාවට එහෙම එකක් මේ වගේ උළෙලකක් සම්බන්ධයෙන් කරලා තියෙනවා කියලා මම හිතන්නේ ඒකත් අපි මෙවර ඉදිරිපත් කරනවා. ඒක කරන්නේ අපේ ඉන්න රෙප් මහතුරු එහෙම නැත්නම් අලුත් නියෝජිත මහතුරුන් 300කට වැඩි පිරිසක් එක සාමාන්‍යයෙන් අපේ සාම්පලය අනුව හැකි පමණින් කඩ 8000කට වැඩි. ඒ කියන්නේ අපේ හුඟක් වෙලාවට මේ ජන විඥානය පිළිබඳව හුඟක් මේ අපේ රීටේල් අවුට්ලට් අපි කියනවානේ මේ අපේ කඩ මුදල් අහලට තරම් හොඳට දැනෙන්නේ නැහැ. චාන්දුවක් පෙරලෙන්නේ කොහොමද? ඒකේ හොඳම බැංකුව මොකද්ද? හොඳම ඉන්ෂුරන්ස් ආයතනය මොකද්ද? හොඳම මේ මොන දුරකථන සමාගම මොකද මේ ඔක්කොම ඒගොල්ලන්ගේ තියෙන විඥානේ. ඉතින් ඒකින්ද අපි මේ ලංකාවේ කඩ 1,85,000ක් සාමාන්‍යයෙන් තියෙනවා. කියන්නේ 8,000ක් සම්බන්ධ කරගෙන අපි සර්වේ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකත් අපි මේ වෙලාවේදී මේ අද ඉන්න මාධ්‍යවේදීන් ඉදිරිපත් කරන්න කැමතියි. ඉතින් මම දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ. මම නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා සියලු දෙනාටම. ඉතින් මම මේකට මේ තවත් ඉතින් අටුවා ටික හුඟක් තිබුණා. ඒවා කියන්නේ නැතුව මම මගේ කතාව බොහොම කෙටියෙන් කතා කරන්න හිටියට දික්ුණා ටිකක් මම කෙටියෙන් කියන එක අවසන් කරන්න. For the benefit of English medias, I would warmly welcome the representation from all the TV channels, media stations, press, and every press-related institution. Then without you, we wouldn't have come to this position within last 17 years. And I deliver my respectful gratitude to you all, your organizations, and you all for the contribution you rendered throughout last 17 years. And again, the eminent judge panel headed by Dasa Kalapati, eminent personality, Mr. Dasa Kalapati, and sponsors starting from Sampath Bank, Mobitel, Allianz, and all other sponsors. I warmly welcome you. Without your contribution, we wouldn't have raised this event to this position and this magnitude. Thank you very much. ස්තුතියි මතුතුමනි ඔබතුමන්ට. ඒ වගේම වසර දෙකකට අදාළ සම්මාන ප්‍රදාන කරන එකම උළෙලක් පැවැත්වීම කොපමණ අභියෝගාත්මක වුණත් එම උළෙල තවදුරටත් ප්‍රමාද නොකර පැවැත්වීම අපේ යුතුයකමක් ලෙස සලකන නිසායි The Kingdom of Raigam මේ අභියෝගයට මුහුණ දෙන්න තීරණය කළේ. එසේම මම හිතනවා මේ අවස්ථාවේදී උළෙල පැවැත්වීම පිළිබඳ යම් දරුවත් කිරීමක් ඔබට අත්‍යවශ්‍යයි කියලා. මෙවරත් වෙනදා වගේම අමතක නොවන අත්දැකීමක් සහිත ආකර්ෂණීය උළෙලක් පවත්වන්නට සීළු කටයුතු මේ වන විට සූදානම් කර අවසానයි. එය රූපවාහිනී සහෘදයන්ට ප්‍රේක්ෂක ජනතාවට නව අත්දැකීමක් වඩු නොඅනුමානයි. ඒ වගේම අප කවුරුත් දන්න අපරදී උළෙලේ ඉතා වැදගත් කෘතහස්ත වගකීම් කොටසක් ඉටු කරන්නේ අපේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලය. ඒ සඳහා මෙවරත් අත්දැකීම් බහුල පරිපූර්ණ විනිශ්චය මණ්ඩලයක් ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදී සහ ප්‍රවීණ කලාකරු බුද්ධදාස ගලපති මහතාගේ සහභාගීත්වයෙන් පත් කර තිබෙනවා. සිසු විනිශ්චය මණ්ඩල සමාජිකයන් වන්නේ මහාචාර්ය අජන්තා හපුආරච්චි, මහාචාර්ය ආරියරත්න කල්වාරච්චි, ආචාර්ය හංසමාලා විටිගහපොළ, ජයනාත් ගුණවර්ධන, රවීන්ද්‍ර ගුරුගේ, ගුණසිරි සිල්වා, අරුණ ගුණරත්න, එවැගේම රංග දසනායක, දමිළ මාධ්‍ය නියෝජනය කරමින් B.A. අබ්දුල් හමීඩ් යන මහත්ම මහත්මිය. එසේනම් බීලකට මාධ්‍ය හිතවතුන් දැනුවත් කිරීම සඳහා මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා රයිගම් ටෙලිස් විනිශ්චය මණ්ඩල ප්‍රධානී ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදී සහ ප්‍රවීණ කලාකරු බුද්ධදාස ගලපති
ආචාර්ය රවි ලියනගේ අපේ රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රධාන විධායක ඒ වගේම රයිගම් පොලිස් සම්මාන උළෙලේ ප්‍රධාන අනුග්‍රහකයන් වන සම්පත් බැංකුව SLP මොබිටෙල් අලියා සහ අනෙකුත් ආයතන නියෝජනය කරන නිලධාරීන් මහතුන්ගේ අවසරයි අපගේ හිතවත් මාධ්‍යවේදී සහෝදර සහෝදරයන්ගේ අවසරයි ගරු විනිශ්චය මණ්ඩලය අපගේ විනිශ්චය මණ්ඩලයේ සියලුම සමාජිකාවන්ගේ අවසරයි ඔබ දන්නවා කවුද විනිශ්චය මණ්ඩලය කියලා මොකද මම නැවතත් ඒ නම් ගන්න මෙතන කියන්නේ නැහැ අපගේ නිවේදක මහත්මයායි සඳහන් කරා විනිශ්චය මණ්ඩලයේ දිගු කාලයක් තිස්සේ මේ විනිශ්චය මණ්ඩලය සමග මා කටයුතු කරනවා. ඉතින් මගේ පළමුව ගෞරවය හිමි වෙන්නේ අප සමග වැඩ කරන අපේ විනිශ්චය මණ්ඩලයට. ආචාර්ය රවි ලියනගේ කිව්වා වගේ රයිගම් පොලිස් වාර්තා අපිට වාර්තා තියලා තියෙනවා. ඔහුට අමතක වුණා ඒක වාර්තාවක් ගැන කියන්නේ මම මතක් කරන්න ඕන. මොකද අපි තමයි හොඳටම කරේ නෙවෙයි. අපි තමයි දිවයිනේ ප්‍රථම වතාවට ප්‍රථමයෙන්ම සම්මාන මුල්ල පවත්වන සම්මාන සංවිධානය. මොකද වෙන කවුරුත් වර්ෂයේ අපට පෙර මේ වර්ෂයේ සම්මාන මුල්ල පවත්වලා නැහැ. අපි ඒක දිගටම අඛණ්ඩව ඒ වාර්තාව තබාගෙන තියෙනවා. ඒක සභාපතිතුමාට කියන්න අමතක වුණා. එතනින් තමයි පටන් අරගෙන දැන් අද එතුමා අලුත්ම සම්මාන කුලකයේ පිළිබඳව කිව්වා. නව සම්මාන කුලකය ජනගත සම්මාන කාණ්ඩය ගැන ඒකේ විධික්‍රමය කොහොමද ඒක අපි ප්‍රොසෙස් කරන්න කියන එකත් කිව්වා. ඉතින් මම හිතන්නේ ඒක අලුත් අත්දැකීමක් වෙනවා අපේ සම්මාන උළෙල ඉතිහාසයේ ලංකාවේ. එහෙම ගත්තොත් අපේ උළෙල පිළිබඳ තොරතුරු ඔබට ලැබෙන හෑන්ඩ් අවුට් එකේ නැත්නම් ප්‍රෙස් කිට් එකේ ලැබෙයි. ඒ තොරතුරු මම මෙතන විස්තර කරන්න යන්නේ නැහැ. ඕනෑම සම්මාන උළෙලක සාර්ථකත්වය නැත්නම් ප්‍රේක්ෂක සහ ජනතාවගේ විශ්වාසය රැඳී පවතින්නේ සම්මාන වල අවසානයේ පිරිනැමෙන සම්මානවල විනිශ්චය පිළිබඳ තත්ත්වය. ඉතින් අපි හිතනවා අපේ කණ්ඩායම අපේ විනිශ්චය මණ්ඩලය අපට කිසිම දවසක අනුග්‍රහකයන් නැත්නම් රයිගම් පොලිස් ඇතුළු අනෙක් කිසිම සමාගමකින් ආයතනයකින් අපේ විනිශ්චයට මැදිහත් වීමක් කරලා නැහැ. ඒ පිළිබඳව අපි සන්තෝෂ වෙනවා, අපි ආඩම්බර වෙනවා. ඒකම තමයි මම හිතන්නේ අපේ රහස, අපේ ජයග්‍රහණය. මොකද අපේ බොහෝ විනිශ්චය අවසානයේ මට මතකයි ඉතා මෑතකදී පැවැත්වූ රාජ්‍ය සම්මාන උළෙලකදී පස්සේ ටෙලිනාට්‍ය නිෂ්පාදකවරු කීප දෙනෙක්ම කතා කරලා කිව්වා මේ ප්‍රමිතිය නම් අන්න රයිගම් පොලිස් වල ප්‍රතිඵල බලන්න කියලා. එහෙමම කිව්වා. ඉතින් ඒක මම හිතනවා අපි ඒ ගැන එච්චර ආඩම්බර වෙන්න උදම් ඕනේ නැහැ. අපි ඒ தත්ත්වය පවත්වාගෙන යන්න මේ වසරේ 2020 අපි උත්සාහ කරා. අපි ඒක ඒ පිළිබඳව ඔබට තීන්දුවක් ගන්න පුළුවන් අපේ ප්‍රතිඵල ලැබුණාට පස්සේ. දැන් අපේ ඉදිරියේ තියෙන ඉතාම බැරෑරු අභියෝගයක් මොකද 2021 මේ පළමු වතාවට වසර දෙකක සම්මාන උළෙල අවසන් කරලා දැන් දින නියම කරගෙන තියෙනවා මාර්තු 26 වෙනිදාට සම්මාන පිරිනමන්නත් පෙබරවාරියේ නිර්දේශිත නාම සැඳෑව පවත්වන්න. ඉතින් මේක මම හිතන්නේ මේ ඉතාම මේ අමාරු ටාස්ක් එකක් කිව්වට ඒක අමාරුයි අභියෝගාත්මකයි. මම දන්නේ වුණාට අපේ කණ්ඩායම අපේ විනිශ්චය මණ්ඩලයේ සමාජිකාවන් සියලු දෙනාම ඒ කටයුත්තට උර දෙයි. නම් ඒකට මාධ්‍ය සගයන් ඔබගෙන් අපට ලැබෙන්න ඕන අනුග්‍රහයක් ආධාරයක් තියෙන. මොකද ඔබ මේ ප්‍රවෘත්තිය ජනගත කරන්න මේ රූපවාහිනී ආයතන, ගුවන්විදුලි ආයතන, සමාජ මාධ්‍ය ජාල ඒ සියල්ල තුලින්ම මේ පුවත එනිලා පුළුවන් තරම් කඩිනමින් ඔවුන්ගේ නිමා වෙච්ච නිර්මාණ අපට ලැබෙන්න සලස්වන්න කියලා මම හිතනවා මේ පණිවිඩය දෙන්න පුළුවන් ඔබට පමණයි. මොකද අපි අවසාන දින දීලා තියෙන ජනවාරි 15 වෙනිදා කියලා. අද අපි ඉන්නේ දෙසැම්බර් 21 වෙනිදා. ඉතාලම කෙටි කාලයයි තියෙන්නේ ඔබට මේ ආයතන වලට මේ නිර්මාණ ඉදිරිපත් කරන්න. ඉතින් මේ ප්‍රවෘත්තිය ඕන්ට ගියොත් දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට අවසන් වෙච්ච විකාශය වී අවසන් වූ රූපවාහිනී වැඩසටහන් ටෙලිනාට්‍ය සමහර විට 2021 සමාන සංසන්දනාත්මක බැලුවොත් 2021 ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. නමුත් ඒ අඩු ප්‍රමාණය වුණත් අපිට ඉක්මනට රයිගම් පොලිසියේ
අයදුම් පත්‍ර නිර්මාණ ලැබෙන්න සලස්වන අපේ කටයුත්ත පහසු වෙනවා කියන එක තමයි විනිශ්චය මණ්ඩලයේ සභාපති හැටියට මට කියන්න තියෙන්නේ. වෙන අලුතෙන් මට නම් කියන්න කිසිම දෙයක් නැහැ. ඔබට ලැබෙන තොරතුරු වල මේ සියල්ල ඇතුළත් වෙලා තියෙනවා. අපි ගැන අපේ විනිශ්චය මණ්ඩලය ගැන මෙතෙක් ජනතාව, රසිකයන්, ආයතන, මාධ්‍ය ආයතන, රූපවාහිනී ආයතන, සමාජ මාධ්‍ය දක්වූ ප්‍රතිචාර වලින් අපි ඉතාම තෘප්තිමත්. මොකද අපි තමයි පළමු වතාවට සම්මාන වලකින් පසුපතනයකට ඊට සලසලා තියෙන්නේ. ඒ නිර්මාණකරුවන්ට ඇවිල්ලා විනිශ්චය මණ්ඩලයෙන් ප්‍රශ්න ඍජුවම ප්‍රශ්න අහන්න පුළුවන් අවස්ථාවක් දීලා තියෙන්නේ අපි. ඉතින් අපි මම හිතන්නේ මේ සම්ප්‍රදාය සභාවෙන්ම දිගටම පවත්වනවා. මොකද 2021 ප්‍රතිඵල දුන්නාට පස්සේ මේ අවස්ථාව රූපවාහිනී ආයතන නැත්නම් මාධ්‍ය ආයතන වලට තියෙනවා. ඔබට ඕන ප්‍රශ්නයක් අපේ විනිශ්චය මණ්ඩලය සමග කතා බහ කරලා සාකච්ඡා කරලා දැනගන්න පුළුවන්. ඇයි අපි මේ තීරණයට එළඹුණේ? විනිශ්චය සම්මාන උළට සාපේක්ෂයි. නමුත් අපේ තීන්දුව පිළිබඳ අපි පෙනී හිටිනවා වගේ තියෙනවා. අපි ඒ පිළිබඳ අපට පිළිතුරු දෙන්න පුළුවන්. මේක තමයි මට කියන්න තියෙන්නේ. ඉතාමත් සුන්දර රාත්‍රී දෙකකින් අපි හමු වුණු පෙබරවාරියේ සමාර්ථවල මාධ්‍යවේදී හිතවතුන් සියලුම දෙනාට නැවත වරක් මගේ ස්තුතිය ප්‍රණාම. බොහොම ස්තුතියි. ස්තුතියි මෙතුමන්ට. ඒ වගේම මෙවර සම්මාන වලදී කාණ්ඩ 7ක් යටතේ සම්මාන ප්‍රදානය කිරීම සිදු වෙනවා. මම හිතා කෙටියෙන් මේ සම්මාන කාණ්ඩ 7 පිළිබඳව ඔබට දැනුවත් කිරීමක් කරනවා. පළමු කාණ්ඩය ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන. ඒ වගේම රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන. තුන්වෙනි කාණ්ඩය ජූරි සම්මාන. හතරවෙනි කාණ්ඩය ජනප්‍රිය සම්මාන. පස්වෙනි කාණ්ඩය ලෙස ප්‍රණාම සම්මාන. හයවෙනි කාණ්ඩය ජනගත වැඩසටහන් සඳහා වන සම්මානය ලෙස අවසාන හත්වෙනි කාණ්ඩය ලෙස රූපවාහිනී නාලිකා සඳහා වන සම්මාන ඇතුළත් වෙනවා මේ කාණ්ඩ 7ට. ඒ වගේම සම්මාන සඳහා ඇඳුම් කරන ආකාරයත් මම ඉතා කෙටියෙන් ඔබට සඳහන් කිරීමක් කරන්නම්. 2024 සඳහා වන නිර්මාණ අයදුම්පත් බාරගෙන මේ වන විට නිර්මාණ විනිශ්චය සිදු කර අවසానයි. ඒ අනුව දැන් බාරගන්නේ 2021 වර්ෂයට අදාළ අයදුම්පත්. ඉදිරිපත් කරන සියලුම ටෙලිනාට්‍ය 2021 වර්ෂයේදී අවසාන කොටස විකාශය කළ ටෙලිනාට්‍යම විය යුතුයි. ඒ වගේම අනෙකුත් වැඩසටහන් එම වර්ෂය තුළ අදාළ නායිකාවේ විකාශය වීද තිබිය යුතුයි. සියලු අයදුම්පත් සහ නිර්මාණ අයදුම්පත් පත්‍රයේ සඳහන් බාර ගැනීමේ මධ්‍යස්ථානවලට බාර දෙන්න ඔබට හැකියාවක් තිබෙනවා. එසේත් නැතිනම් එහි සඳහන් කර ඇති දුරකථන අංකය මත අපගේ නියෝජිතයට බාර දෙන්න ඔබට අවස්ථාවක් තියෙනවා. තවත් ආකාරයක් තිබෙනවා. ආදර්ශ අයදුම්පත සෑම රූපවාහිනී නාලිකාවටම අප මේ වන විට ලබා දී තිබෙනවා. ඊට අමතරව මෙම අයදුම්පත www.raigam.lk හෝ www.raigamtennis.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට බාරගත කරගන්න පුළුවන්. ඒ වගේම අයදුම්පත් සහ නිර්මාණ බාර ගන්නා අවසාන දිනය වන්නේ 2022 ජනවාරි 15 වන දිනයි. එසේනම් රයිගම් ටෙනිස් ඉතා ආකර්ශනීය අංගයක් වන්නේ ජනප්‍රියතම නළුවා සහ නිලිය ටෙලිනාට්‍ය තේරීමේ අවස්ථාව. මේ අවස්ථාව ලබා දෙන්නේ ප්‍රේක්ෂක ජූරියට ඒ සඳහා මනාප ප්‍රකාශ කිරීම සඳහා SMS මත විමසුමකි. අප නිර්දේශිත නාම උත්කර්ෂණ උරණයේදී ප්‍රකාශයට පත් කරනවා. ඔබ SMS ලබා දිය යුත්තේ කෙසේද කියා. ඒ වගේම පුරා මාසයක් තුළ පවතින මේ මත විමසුම හා එක්වන්නට ඒ සඳහා විශේෂයෙන්ම හඳුන්වා දෙන ජංගම දුරකථන යෙදවීම. එසේත් නැත්නම් මොබයිල් අපේ හරහා ඔබට මනාප ලබා දෙන්න පුළුවන්කම තිබෙනවා. උඩේ සීලව නිර්දේශ ලාභීට සම්මාන ජයග්‍රාහකීන්ට දහසින් බැඳී පිළිලි පුදන්නට සංවිධායක මණ්ඩලය මෙවර සූදානම් සිටිනවා. එසේම මේ කර්තව්‍ය මෙවර ඉහළ වටිනාකමකින් සිදු කරන්නට අපට හයක් කළ අනුග්‍රහකයන් පිළිබඳව මේ මොහොතේ සිහි කළ යුතුමයි. රයිගම් ටෙනිස් ප්‍රධාන හවුල්කාරීත්වය දරන්නේ හෙට දින එළිය කරන සම්පත් බැංකුව. ඒ හවුල්කාරීත්වයට දැන් දශකයකට වඩා වැඩි. සමස්තුරනේ වැයවලට උර දෙනවා වගේම ජයග්‍රාහකයන් සඳහා සම්පත් මුදල් තිරයට ප්‍රදානය කරන්නේ සම්පත් බැංකුව විසින්මයි. මෙවර ඒ මුදල් තිරණ කාලයේ තාලයට ගැලපෙන ලෙස වැඩි කර ඇති බවත් ස්තුතිපූර්වකව අප සඳහන් කර සිටිනවා. එසේම සම්පත් බැංකුව වෙනුවෙන්
මාධ්‍ය හමුව දැනුවත් කිරීම සඳහා මේ ගෞරවනීය ආරාධනය ජ්‍යෙෂ්ඨ සම්මාන අධිකාරී සමූහ අලෙවිකරණ තැන්පතු ප්‍රවර්ධන හා ඩිජිටල්කරණය තාරක රංගල මහත්මයාණෙනි ඔබටයි මේ ආරාධනය. ආයුබෝවන් ප්‍රධාන ආසනවල සිටින සියලුම සම්භාවනීය අමුත්තන්ගෙන්ද මාධ්‍ය නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගී වෙන අපගේ හිත මිත්‍ර සියලුම මාධ්‍ය ආයතනවල මහත්ම මහත්මීන්ගෙන්ද මෙවැනි වූ වැඩසටහනක් කරන්න අපි කවුරුත් හිටියට ඒකේ ගුණාත්මක භාවය රඳා පවතින ඒ ගුණාත්මක භාවය තියාගන්න අපි උත්සුක වන ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ සමාජික සමාජිකාවන්ගෙන්ද ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. ප්‍රථමයෙන්ම සම්පත් බැංකුව වෙනුවෙන් රයිගම් ආයතනයේ සභාපතිතුමා කිව්වා වගේ මේ 11 සහ 12 වෙනි අවුරුද්දට සහභාගී වීමට අපිට අවකාශය ලබා දීම ගැන Kingdom of Raigam ආයතනයටත් මේ සංවිධායක මණ්ඩලයටත් බැංකුව වෙනුවෙන් මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. ඒ වගේම තමයි අවුරුදු 12ක් තිස්සේ යම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන එක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. විශේෂයෙන්ම බැංකුවක් හැටියට අපිව ඔබ සියලුම දෙනා දකින්නේ කලාව හෝ කලාවට කිසිම සම්බන්ධයක් නැති ආයතනයක් විදියට. එතකොට එවැනි ආයතනයක් මෙවැනි වැඩසටහනකට පුරෝගාමී තත්වයක ඉන්න රයිගම් Kingdom of Raigam සමග අත්වල බැඳගෙන අවුරුදු 12ක් ඉන්න එක තවත් අමාරු වැඩක්. මම හිතන්නේ ඒකට මෙච්චර දුර එන්න හේතු වෙච්ච කාරණා මම ප්‍රධාන වශයෙන් දෙකක් දකිනවා. තුන්වෙනි මේ මට පෞද්ගලිකව දකින කාරණේකුත් තියෙනවා. පළවෙනි කාරණය තමයි Kingdom of Raigam කියන්නේ සම්පත් බැංකුවේ දශක ගාණක් පුරාවට අපිට සමග සිටපු අපගේ හොඳම ගනුදෙනුකරුවෙක්. එහෙම නැත්නම් අපේ කස්ටමර් කෙනෙක්. ඒ සම්බන්ධය තමයි මේ සහසම්බන්ධය ඇති කරන්න පළවෙනි සාකච්ඡාව ඇති කරේ. එතකොට ඒ සාකච්ඡාව සාර්ථකත්වය තමයි අපි මෙච්චර දුර එන්න හේතු වෙච්ච පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි අපේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ සභාපතිතුමා කිව්වා වගේ මේ සම්මාන උළෙලේ අපි අපේ සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් ක්වොලිටි එක. එහෙමත් නැත්නම් මේ සම්මාන රාත්‍රියේ උත්කර්ෂවත් බව ඇතිකරන්න මේ සම්මාන දෙන ක්‍රියාපිළිවෙත මම විශ්වාස කරනවා මේ අවුරුදු 10 12 පුරාවටම අපි දැක්කා රයිගම් ආයතනයේ කිසිම විදිහකින් මේ විනිශ්චය වලට සම්බන්ධ වෙන්නේ නැහැ. කොටින්ම මම සභාපතිතුමා එක්ක යාළුකමට මොකද වෙන්නේ කියලා අහුවත් මන් දන්නේ නැහැ. ඒක තමයි උත්තරේ. ඒක මම විශ්වාස කරනවා මෙවැනි වූ සම්මාන රාත්‍රියක බැංකුවක් හැටියට අපි සම්බන්ධ වීම සඳහා මෙච්චර දුර ගමනක් යන්න හේතු වෙච්ච ප්‍රධාන කාරණා දෙක. අර මම තුන්වෙනි කිව්වේ පෞද්ගලික කාරණය තමයි රයිගම් ආයතනයේ සභාපතිතුමා නියෝජ්‍ය සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය බොහෝම සුහදශීලීව බැංකුවේ මගේ ටීම් එකත් එක්ක මේ වැඩ කරන එක. ඒක තිබ්බේ නැත්නම් මං හිතන්නේ නැහැ අපිට මෙච්චර දුරටත් එන්න පුළුවන් වෙයි කියලා. මොකද මේ වගේ දැවැන්ත කාර්යයක් කරන්න එවැනි වූ දක්ෂ ටීම් එකක් ඉන්න ඕනේ. ඉතින් බැංකුවක් හැටියට අපිට කලාවට කොච්චර අත දෙන්න කලාවට යම් ප්‍රගමනයක් කරන්න උනන්දුවක් තිබුණට බැංකුවක් හැටියට අපිට ඒක සංවිධානය කරන්න ශක්තිය නැහැ. ඉතින් ඒ ශක්තිය නැති නිසා තමයි අපි මූල්‍ය දායකත්වයේ ඔස්සේ ඒ සංවිධාන ශක්තිය සහ යමක් අලුතෙන් කරන්න පුළුවන් මෙවැනි වූ ආයතනයක් සමග සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මට සන්තෝෂයි අද දවසේ ලාංකීය සන්නාමයක් වන SLT Mobitel, ඒ වගේම අපේ ඉන්ෂුරන්ස් සහකරු වන Alliance, ඒ වගේම Stone and String Salon Nana සහ අපේ සජිත් සමග
ඉමේජින් එන්ටර්ටේන්මන්ට් මොකද සභාපතිතුමා කිව්වා වගේ මේ වගේ ඉවෙන්ට් එකක් නෙමෙයි අපිටත් ඉවෙන්ට් එකක් කරන්න බෑ සජිත් සහ ඉමේජින් එන්ටර්ටේන්මන්ට් නැත්තම්. ඉතින් ඒ ඔක්කොම හවුල්කාරයන්ගේ එකම අරමුණක් වෙනුවෙන් කරන ගමන් මාර්ගය තමයි මම හිතන්නේ මේකේ සාර්ථකත්වය. ඉතින් මම විශ්වාස කරනවා අපේ විනිශ්චය මණ්ඩලයේ සභාපතිතුමා කිව්වා අවුරුදු 2ක් ජජ් කරන එක හරි අමාරු වැඩක්. හැබැයි සභාපතිතුමනි මේ ශ්‍රී ලාංකික වැඩිට අපි ඇවිල්ලා මේ මිනිස්සුම ජජ් කරන එක බොහොම අර කටේකට කියන ශරණයකින් කරන කට්ටියක්. දැන් අද මේක ඉවරලා යනකොට සෝෂල් මීඩියා එකේ මොනවා තියනවද කියන එකෙන් පේනවා අපේ කොච්චර ඉක්මනට ජජ් කරනවද කියන එක. ඒ විදිහට විනිශ්චයක් දීමේ හැකියාව ඔබතුමන්ලාට නැහැ. ඒ ගැන මම දුක් වෙනවා. නමුත් මම විශ්වාස කරනවා මෙවැනි වූ කෘතහස්ත විනිශ්චය මණ්ඩලයකින් අපිට මේ අවුරුද්දේ බොහෝම සාධාරණ හරි විනිශ්චයක් එක්ක බොහොම සාර්ථක උළෙලක් සංවිධානය කරලා දකින්න ලැබෙයි කියලා. ඉතින් අවසාන වශයෙන් සම්පත් බැංකුව වෙනුවෙන් නැවත වතාවක් මම Kingdom of Raigam ආයතනයට අපව මේ සම්බන්ධ කර ගැනීම වෙනුවෙන් ස්තුතිවන්ත කරන අතරම අපේ මාධ්‍ය සගයන් සියලුම දෙනාට මේ පැමිණීම සහ අද ඔබගේ දායකත්වයට බොහොම උණුසුම්ව කෘතවේදීව මගේ ප්‍රත්‍යාගම ස්තුතිය පිරිනමමින් මගේ වචන සෞඛ්‍යය අවසන් කරනවා. ස්තුතියි. ස්තුතියි මෙතුමන්ට. ඒ වගේම සමස්ත රයිගම් ව්‍යාපාර සමූහයේම සංනිවේදන සහකරු මොබිටෙල් ප්‍රයිවට් ලිමිටඩ්. ඒ වගේම රයිගම් ටෙලිස් උළෙලට සාපේක්ෂව පැවැත්වෙන නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙලේ පූර්ණ දායකත්වය දරන්නේද මොබිටෙල් විසින්. ඔවුන්ගේ මෙහෙවර පිළිබඳව මාධ්‍ය දරුවන් කිරීම සඳහා මාගේ මේ ගෞරවනීය ආරාධනය ශාම්ව මහත්මයාණෙනි ඔබතුමාට. සුසන්ධ්‍යාවක් සිදු දෙනවා. රයිගම් ආයතනයේ සභාපතිතුමා අපේ ස්පොන්සර් ආයතන සම්පත් බැංකුව එලයන්ස් ආයතනයේ රයිගම් ටෙලි සම්මානයේ ජූරි එකේ සභාපතිතුමා ඇතුළු සියලුම විනිශ්චය මණ්ඩලයේ අවසරයි. ඒ වගේම හිතවත් මාධ්‍ය ආයතන මෙතන පැමිණි සිටින සියලු මාධ්‍යවේදීන් අවසරයි. මම හිතන්නේ ඊටමත් විශේෂ අවස්ථාවක් SLT මොබිටෙල් එක. හේතුව SLT මොබිටෙල් කියන්නේ සියලු දෙනාම දන්නා හැටියට දේශීය ආයතනයක්. රජයේ සතු ආයතනයක්. රයිගම් කියන්නේ දේශීය ආයතනයක්. ඉතින් ඒ හේතුව මත SLT මොබිටෙල් විශේෂයෙන් සම්බන්ධ වෙනවා මේ දේශීය ආයතනයක් උත්සවාකාරව කරගෙන යන මේ රාජ්‍ය ප්‍රමාණය කරගෙන යන උළෙලකට සම්බන්ධ වීමට. ඉතින් SLT මොබිටෙල් ආයතනය මේ දෙවෙනි වසරට සම්බන්ධ වෙන්නේ මම හිතන්නේ රයිගම් ටෙලි සම්මාන උළෙල 2005 වර්ෂයේදී පටන් ගන්නේ. ඉතින් දෙවසරක රස මම හිතන්නේ අවුරුද්දක ඇතුළත ජජ් කරලා සෙනෙකින් අපිට මේ විද්‍යුත් නාලිකා වලින් අපිට ටීවී එකෙන් දැක ගන්න හම්බ වෙච්ච අපේ ටෙලිනාට්‍ය වලින් වැඩසටහන් වලින් නිවුස් වලින් මාධ්‍ය ආයතන වලින් මේ කොවිඩ් වසංගතය ඇතුළත අපි සියලු දෙනාම නිවසක් ඇතුළත හිටියේ මේ අවුරුදු දෙක. මේ අවුරුදු දෙක ඇතුළත අපේ නිවස් වල අපි ඉදිද්දී අපිට විනෝදාංශය එන්ටර්ටේන්මන්ට් ඒ වගේම අපිට දැනුවත් වීම ලබා දුන්නේ මේ ටෙලිවිෂන් එක. ඉතින් මම හිතන්නේ රයිගම් ආයතනයේ කරන විශේෂම පිරිනැමීම මේ අපිව විනෝද ලබා දුන්න අපිට දැනුම ලබා දුන්න මේ සියලු දෙනාම ඇගීම කරන රයිගම් ටෙලි උළෙලට සහභාගී වීම SLT මොබිටෙල් ආයතන විශේෂයි. ඒ වගේම මම හිතන්නේ සම්පත් බැංකුවේ අපේ මහතා කිව්වාගේ SLT මොබිටෙල් ආයතනයේ ඉතාමත් වැදගත් පාරිභෝගිකයෙක් තමයි රයිගම් ආයතනය. ඉතින් අපි දීර්ඝ කාලීනව අපිත් එක්ක ව්‍යාපාර කටයුතු කරගෙන තියෙනවා. ඒ කරගෙන යෑමේදී අපිට තේරලා තියෙනවා අපිත් එක්ක තියෙන සමැදියාව ඉතාමත් විශේෂයෙන් දියුණු වෙලා තියෙනවා වසරින් වසර. මේ වසරින් වසර දියුණුවත් එක්ක තමයි අපි දැනගත්තේ මේ රයිගම් ආයතනය සහ බැඳී සියලුම වැඩ කටයුතු ඉතාමත් හොඳ ක්වොලිටි එකකින් කරගෙන යනවා. ඒ නිසා තමයි අපේ ප්‍රධාන විධායක නිලධාරීතුමාගේ මඟ පෙන්වීමේ අපි තීරණය කරේ අපි මේ වසරත් මේ රයිගම් ටෙලි උත්සවයට එකම සම්බන්ධ වෙනවා. ඉතින් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා නැවතත් දේශීය ආයතනයක් සම්බන්ධ කිරීමට සභාපතිතුමාට. ඒ වගේම සියලුම ස්පොන්සර්ස්ලා සම්පත් බැංකුව, Alliance Insurance,
Stone and String, Saloon Nayana, ඒ වගේම අපේ ඩිජිටල් පාර්ට්නර් කෙනෙක් ඉන්නවා Emerging Entertainment. එන් සියලු දෙනාගේම සම්බන්ධයෙන් SLT Mobitel සම්බන්ධයෙන් මේ උත්සවය රයිගම් ජාතිය ටෙලි සම්මානය 2021 දෙවසරක දෙවසරක රස ඇත්තටම උත්කර්ෂව කරගෙන යීමට අපේ මම හිතන්නේ අපි බෑක්බෝන් එකක් හැටියට සම්බන්ධ වෙනවා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ජූරි එකට, ඒ වගේම මාධ්‍යයට නාද පැමිණීමට. සියලු දෙනාටම සුබ පතනවා. රයිගම් ආයතනයටත් සුබ පතනවා. Thank you. දේශීය සම්මාන සංස්කෘතියකට නව අර්ථයක් එක් කරමින් සියලුම නිර්දේශනාවලාභීන්ට ඒ වගේම විනිශ්චය මණ්ඩලයේ ඉතා වටිනා ආරක්ෂාවරණයක් තිරණ කරන්නේ අලියාන්ස් රක්ෂණ සමාගම. ඒ වසරක් සඳහා බලපැවැත්වෙන රුපියල් මිලියනයක ජීවිත රක්ෂණයක් සමග රුපියල් ලක්ෂයක් වටිනා වෛද්‍ය රක්ෂණාවරණයක් සමග මෙය ඉතා විශාල ප්‍රතිලාභයක්. සම්මානලාභී කලාකරුවෙකුට විනිශ්චය මණ්ඩල සමාජිකයෙකුට නොසිතූ මොහොතක එය විශාල පිටිමහලක් වෙන්නත් පුළුවන්. අපි අපේක්ෂා නොකර එහෙත් අභාග්‍ය සම්පන්න සිදුවීම් එමටයි. රයිගම් ටෙලිස් විනිශ්චය මණ්ඩලයේ කාලයක් කටයුතු කළ ප්‍රවීණ ලේඛිකා ජයන්තා රුක්මනී සිරිවර්ධන මහත්මිය පසුගිය වර්ෂයේදී අපෙන් සමුගන්නේ ඒ සත්‍යයට සාක්ෂියක් අපට පෙන්වා දෙමින්. රයිගම් ටෙලිස් අලියාන්ස් රක්ෂණ තිරණ යටතේ එතුමිය වෙනුවෙන් අලියාන්ස් රක්ෂණ සමාගම රුපියල් මිලියනයක රක්ෂණ මුදලක් ගෙවූ බව මේ අවස්ථාවේදී සිහිපත් කරන්නේ ඉතාමත් ස්තුතිපූර්වකව. එසේනම් අලියාන්ස් රක්ෂණ සමාගම වෙනුවෙන් අදහස් දක්වන්නට මේ ආරාධනය ව්‍යාපාර සංවර්ධන කළමනාකරු ශාලින්ද පෙරේරා මහත්මයාණෙනි ඔබතුමාටයි. සුබ සන්ධ්‍යාවක් හැමදෙනාටම. කින්ග්ඩම් ඔෆ් රයිගමේ එකේ සභාපතිතුමා ආචාර්ය රවිඩේගේ මහත්මයාගේ අවසරයි. ඒ වගේම අනිත් ස්පොන්සර්ස්ලා මොබිටෙල් ආයතනය, සම්පත් බැංක් සහ අනිත් ස්පොන්සර්ස්ලා හැමදෙනාගේම මහත්මයාගේ අවසරයි. රවිඩේගේ මහත්මයා කතාව පටන් ගන්නකොට ඇත්තටම සතුටුදායක දෙයක් අපිට කිව්වා. මොකද ලෝකේ පළවෙනි වතාවට තමයි මේ වගේ ටෙලි ප්‍රෝග්‍රෑම් එක රක්ෂණාත්මයක් ලබා දුන්නේ කියලා. Oh, entire award ceremony history එකේ පළවෙනි වතාවට තමයි මේවා ඉන්ෂුරන්ස් එකක් මේ නොමිනීස්ලාට ඒ වගේම ජජ් පැනල් එකට විනර්ස්ලාට හැමදෙනාටම ලබා දුන්නේ කියලා. ඒක ඇත්තටම අප ආයතනයේ මහත්ම ගෞරවයක්. මොකද ඔබතුමා තමයි මේ සංකල්පය අපිට දීලා අපිට මෙහෙම දෙයක් තියෙනවා කරන්න කියලා ලබා දුන්නේ. ඒ වගේම මේ ලෝකේ නම්බර් 1 ඉන්ෂුරන්ස් කම්පැනියක් වන අලියාන්ස් රක්ෂණ සමාගම ඒ වගේම මේ වගේ නම්බර් 1 වැඩකට සහභාගී වෙනව ගැන ඇත්තටම ඔබතුමාට ගෞරවය පිළිගන්නවා. ඒ වගේම ඇත්තටම අපි භාග්‍යයක් සලකනවා. මොකද කලාකරුවෝ කියන්නේ මෙතුමා කියන්නේ මොබිටෙල් ආයතනයේ කතා කරන එතුමා කිව්වා කියන්නේ කොවිඩ් කාලේ අපි ගෙවල් වල ඉන්නකොට කියන්නේ අවුරුදු දෙකක් ගෙවල් වල හිටියේ. අපි ටීවී එක දැම්මහම මොකද්ද ඒක ටෙලිග්‍රෑම් එකක් නැත්නම් මියුසිකල් ෂෝ එකක් නැත්නම් චිත්‍රපටයක් ඒ හැමදේම තමයි කලාකරුවෝ අපේ තියෙන ලෝකයේ තියෙන වැදගත්ම කට්ටිය කියන අපි සලකනවා. ඒකයි අපි මේ ස්පොන්සර්ෂිප් එක දෙන්න කියන්නේ එක දිගටම දෙන්න තීරණය කරේ. ඒ වගේම අපි මේ පාරත් කියන්නේ 2020-21ට රුපියල් ලක්ෂ 10ක ජීවිත රක්ෂණයක් සහ රුපියල් ලක්ෂයක රෝහල් ගතීම් රක්ෂණයක් මේ හැමදෙනාටම කියන්නේ ජජ් බෝඩ් එක කියන්නේ විතර විනර්ස්ලා ඔක්කොම නොමිනේෂන් වෙන හැමදෙනාටම දෙන්න කටයුතු කරනවා. ඒක ඇත්තටම භාග්‍යයක්. නැවතත් රවිදේගේ මැතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා අපිට මේ අවස්ථාව ලබා දුන්න ගැන. ස්තුතියි. ස්තුතියි මැතිතුමනි. ඒ වගේම රයිගම් ටෙලිස් වල නවීනතම තාක්ෂණ උපාංගයන් භාවිත කරමින් හැඩගන්වන්නේ Imaging Entertainment. රයිගම් ටෙලිස් Imaging Entertainment දායකත්වය පිළිබඳව අදහස් දක්වන්නට මේ ගෞරවනීය ආරාධනය Imaging Entertainment ඉසව් කළමනාකරු ශාන්තිම කරුණාතිලක මහත්මයාණෙනි ඔබතුමාටයි. අප ආයතනය මේ රයිගම් ටෙලි සම්මාන වල සමග එකතු වෙලා දැන් අවුරුදු
සෑහෙන අවුරුදු ප්‍රමාණයක් කෝපරේෂන් එකක් එක්ක මේ වැඩේ කරගෙන යනවා. ඇත්තටම ලංකාවේ අංක එකේ ආයතන මේ උත්සවය සඳහා දායකත්වය ලබා දීලා තිනවා. ඉතින් අපිත් අපේ තාක්ෂණික සේවා සම්බන්ධයෙන් ලංකාවේ අංක එකේ මට්ටමේ ආයතනයක්. ඒතකොට ඉතින් අපි මේ උත්සවයේ ජාත්‍යන්තර මට්ටමේ උත්සවයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය කරන තාක්ෂණික කටයුතු වලින් පරිපූර්ණ වෙච්ච ශ්‍රව්‍ය දෘශ්‍ය ප්‍රයෝග ගොඩක් ඇතුළත් වෙච්ච උත්සවයක් ආකාරයට පවත්වීම සඳහා අවශ්‍ය කටයුතු සඳහා අපේ ආයතනයෙන් ප්‍රධාන දායකත්වය ලබා දෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් බොහොම ස්තුතියි මිස්ටර් රවිලියනගේ මහත්මයා අපිට මේ අවස්ථාව ලබා දුන්නට රයිගම් ටෙලිවර්ඩ්ස් සාර්ථකව ලස්සන උල්ලක් බවට පවත්වාගෙන යාම සඳහා බොහොම ස්තුතියි. මේ ස්තුතිය ඔබතුමන්ට. එසේනම් මීළඟට එදී ඇත්තේ අනුග්‍රාහකත්ව සංකේත හුමාරු කරගැනීමේ අවස්ථාව. ඒ සඳහා ප්‍රධාන මේසේ සිටින ගරු සභාපතිතුමන්ට මම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ඉදිරිපසට පැමිණෙන ලෙස. ප්‍රථමයෙන්ම උළෙලේ ප්‍රධාන හවුල්කාරීත්වය දරන සම්පත් බැංකුව වෙනුවෙන් තම අනුග්‍රාහකත්වය සංකේතාත්මකව ප්‍රදානය කරන්නේ සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සමූහ අලෙවිකරණ තැන්පතු ප්‍රවර්ධන හා ඩිජිටල්කරණය තාරක රන්වල මහතා විසින් මේ ස්තුතියි. ඉන් අනතුරුව නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙලේ පූර්ණ අනුග්‍රහකත්වය වගේම රයිගම් ටෙලිස් උළෙලේ සංනිවේදන හවුල්කරු වශයෙන් කටයුතු කරන මොබිටල් වෙනුවෙන් තම අනුග්‍රහකත්වය සංකේතාත්මක ප්‍රදානය කරන්නේ මොබිටල් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ ප්‍රධාන සේවා නිලධාරී ෂැන් වොන් මහතා විසින් ඒ වගේම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අලෙවි ක්‍රියාකාරකම් ඇන් ෆර්නැන්ඩෝ මහත්මියටද මා ඉදිරියට ආරාධනා කර සිටිනවා. ස්තුතියි. එවැගේම සියලුම නිර්දේශලාභීන් සඳහා ඉතා වටිනා ආරක්ෂණාවරණයක් තිරණ කරන අලියාන්ස් රක්ෂණ සමාගම වෙනුවෙන් සංකේතාත්මකව තම අනුග්‍රහකත්වය ප්‍රදානය කරන්නේ අලියාන්ස් රක්ෂණ සමාගමේ ව්‍යාපාර ප්‍රවර්ධන කළමනාකාර ශලින්ද පෙරේරා මහතා. ස්තුතියි ඔබතුමන්ට. තාක්ෂණාංශයෙන් උළෙල හැඩ ගන්වන ඉමේජින් එන්ටර්ටේන්මන්ට් වෙනුවෙන් තම අනුග්‍රහකත්ව සංකේතාත්මක ප්‍රදානය කරන්නේ ඉමේජින් එන්ටර්ටේන්මන්ට් අධ්‍යක්ෂක සඳුන් කොඩිකාර මහත්මයා විසින්. ස්තුතියි ඔබතුමන්ට. ඒ වගේම ප්‍රධාන අනුග්‍රහක බෞද්ධුන් 4 දෙනාට අමතරව රයිගම් ටෙලිස් උළෙල හැඩ කරන්නට තවත් විශේෂ අනුග්‍රහක ආයතන දෙකක් අප සමග එක් වී සිටිනවා. ඒ උළෙලේ ආකර්ෂණීයව තරු ආභරණයන්ගෙන් සරසන ඉස්ටෝනන් ස්ට්‍රින්ග් සහ උළෙලේ රූපලාවන්‍ය සහකරු සැලොන් නයනා. නවීන විලාසිතා ආභරණ ලෝකයේ ඉහළින්ම නව කියවෙන ඉස්ටෝනන් ස්ට්‍රින්ග් සහ දිවයිනේ ප්‍රවීණතම රූපලාවන්‍යකාරය ලෙස සැලොන් නයනා ඔබේ දායකත්වය අප ඉතා ඉහළින්ම අගය කරනවා. ඒ වගේම ඉතා කරුණාවෙන් ආරාධනා කර සිටිනවා සැලොන් නයනා සභාපතිනි නයනා කරුණාරත්න මහත්මියට මෙම පරිශ්‍රයට පැමිණෙන ලෙස සහ ස්ට්‍රෝං ඇන්ඩ් ස්ට්‍රෙන්ග්ස් කළමනාකරු මෝස්තර නිර්මාණ දිමල් ජයසූරිය මහතාටත් ආරාධනා කර සිටිනවා ඉදිරියට පැමිණෙන ලෙස. ස්තුතියි ඔබතුමන්ට සභාපතිතුමනි මෙහෙම ස්තුතියි. එසේනම් මම නැවත මතක් කරන්නම් සම්මාන උළෙල පැවැත්වෙන්නේ 2022 මාර්තු 26 ශ්‍රංගීලා හෝටල් පරිශ්‍රයේදී. සම්මාන උළෙලට සමගාමීව පැවැත්වෙන නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල නොමිනේෂන් වලින් පැවැත්වෙන්නේ 2022. එසේ නැත්නම් 2022 පෙබරවාරි 25 කොළඹ කිංස්බරි හෝටල් පරිශ්‍රයේදී. ඒ ආකාරයෙන් මේ ආකාරයට යහපත් ටෙලි නිර්මාණ කලාවක් බිහි කිරීමට දිරිදීමේ අරමුණින් පවත්වන රයිගම් ටෙලිස්
2020 උළෙල පිළිබඳ වෘත්තීය ශ්‍රේෂ්ඨයේ සහෘදයන් වෙත වගේම පොදුවේ සමස්ත රූපවාහිනී ප්‍රේක්ෂක ප්‍රජාව වෙත ගෙන යාම සඳහා මෙහි රැස් සිටින සියලුම මාධ්‍ය හිතවතුන්ගේ සහයෝගය ඉතා ගෞරවයෙන් අප අපේක්ෂා කර සිටිනවා.